නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් වූ සැනින් හදවතේ පවතින දුක් පීඩා, චිත්ත පීඩා, තැවිලි, ලතැවිලි මේ සියල්ල බැහැර වෙලා කුමක්ද අසිරියකින් හිත සුවපත් වෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධ ගුණ අදත් සජ්ජායනා කරන්න සූදානම්. සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. පින්වන්ත හැමදෙනාම දයාවෙන් ඒ පිණිස ඒක රාශි කරගන්නවා. අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපාණෙමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න යක්කල බටගොල්ලේ අංක 3B නිවසේ පදිංචි පින්වත් විද්‍යාකාන්ති පට්ටිවිදාන මහත්මිය, හෂිනි දියණිය, චමත් පුතුණුවන් සහ කඳාන හල්පේ මාවත අංක 44න් 10 නිවසේ පදිංචි රංජනී පන්නල මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අපගේ සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි කතා කරමින් හිටියේ අපගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති කියන දසබල ඥානය පිළිබඳව. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේ වෙනකොට දේශනා මං හිතන හැටියට 3ක් විතර දසබල ඥානයටදී අපි කතා කළා. එතකොට බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා පින්වත්නි, වර්තමානයේ වේවා අතීතයේ වේවා යම් කිසි කෙනෙක් කයින් හරි වචනෙන් හරි මනසින් හරි යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවට ලැබෙන විපාකය හේතු වශයෙන් තැන් වශයෙන් හරි පුදුමයි. යම් කෙනෙක් කර්ම විපාකයක් විඳිනවා නම් ඒකට හේතුව කියන්න පුළුවන් අසවල් තැනදී අසවල් අයුරින් මේ විදියට මෙහෙම රැස් කළා. ඒක තමයි දැන් මේ විඳවන්නේ. එහෙමයි ස්වාමීනි. වර්තමානයේ කෙනෙක් යම් කිසි කෙනෙක් කයින් වචනින් මනසින් යම් දෙයක් කරනවා නම් ඒකට ලැබෙන විපාකත් අසවල් ජීවිතයේදී අසවල් තැනදී මේ අයුරින් විඳවන්න වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒතර අපි මේ සම්බන්ධයෙන් මේ චූලකම්ම විභාග සූත්‍රය අරගෙන තමයි අපි මේ දවස්වල බුදුරජාණන් වහන්සේගේ මේ කර්ම විපාකයන් පිළිබඳව ඒ ඥානය අවදි කරන තැන්. එහෙමයි. ඒ මහා හස්තිය දලින් එනපු තැන් මේවා. එහෙමයි ස්වාමීනි. දලින් එනපු තැන් දැකලානේ තේරුම් ගන්න තියෙන්නේ මේක මේ මහා හස්තිය දලින් එනපු තැනක් කියලා. එහෙමයි. ඒ වගේ තමයි මේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධ විවරණ කොට ඒ ඥාන පතේමයි විවර වෙන්නේ. ඥාන පතේමයි බුදුරජාණන් වහන්සේගේ දිව් මිනිස් ලෝකයාට විවර වෙන්නේ
මොකද මේ සෑම කරුණක් පුරාවටම සත්පුරුෂ ජනයාට සිහි වෙන්න ඕන සාදුනාග නම් වලින් භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අහෝ මෙතරම් නිර්මල සුන්දර අවබෝධයක් බුදුරජාණන් වහන්සේ තිබුණ නේද? මේ භාග්‍යතුන් වහන්සේගේ මේ නිර්මල අවබෝධයට ඉදිරියේ නේද මේ දෙව් මිනිස් ලෝකයා දන ගසමින් සාදුකාර දෙමින් සරණ ගියේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයාට ඒකෙන් යහපතක්ද සැලසුනේ අයහපතක්ද? යහපත. එහෙමයි. මොකද මේ දෙව් මිනිස් ලෝකයා ඒ දසබල ඥානෙ ඉදිරියේදී තමන් සසරී රැස් කරපු කර්ම ශක්තිය සමහර අය ෂේ කරගන්න මහන්සි ගත්තා. සමහර අය සතර පාටින කර්ම ශක්තිය නසා ගන්න මහන්සි ගත්තා. සමහර අය කාම ලෝකෙට එන කර්ම ශක්තිය නැති කරගන්න මහන්සි ගත්තා. එහෙමයි. ඊවන් අසිරිමත් සුන්දර සත්පුරුෂ ජීවිත නිර්මාණය වෙන්න පටන් ගත්තා. එහෙමයි. ඉතින් අදත් අපි කියලා දෙන්නේ වගේ මේ සුබ තරුණයට ඇති වෙච්ච කරුණක් පිළිබඳව සුබ තරුණයට හිතේ සැකයක් ඇති වුණා මේ මොකද්ද මේ සමහර අය අල්පේශාක්‍යයි සමහර අය මහේශාක්‍යයි. ඒකට හේතුව මොකද්ද කියලා. ඉතින් අන්නේ සම්බන්ධව විස්තර කළා බුදුරජාණන් වහන්සේ. පින්වත් තරුණය මේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ඔහු ඊර්ෂ්‍යා සහගත සිතින් යුතු කෙනෙක්. ආන වැඩි. එහෙමයි ස්වාමීනි. මොකද වෙන්නේ අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා. එහෙමයි. අනුන්ට ලැබෙන ලාභයට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ට ලැබෙන සත්කාරවලට දරා ගන්න බෑ මෙයාට. එහෙමයි ස්වාමීනි. අනුන්ට ලැබෙන ගෞරවවලට දරා ගන්න බෑ. අනුන්ට ලැබෙන මානන වන්දනා පූජාවල් මොකද වෙන්නේ? දරා ගන්න බෑ හිත කීරි ගහන බලන් ඉන්නකොට. වනසන්නමයි හිතෙන්නේ. එහෙමයි. ඒවා නැති කරන්න කැලෑ පත්තර ගහන්න හිතෙනවා. එහෙමයි. බලන්න ඕනේ අද වර්තමානයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ මොනවා හරි කිය මොකද්ද මේ කරන්නේ මේ? ඊර්ෂ්‍යාව. ඒ තමන්ට ලැබෙන්නේ දේවල් තව කෙනෙකුට ලැබෙනකොට දරා ගන්න බෑ. පපුව පිච්චිලා යනවා, බඩ පපුව හොස් ගාලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජනමාධ්‍ය සාකච්ඡා තියෙනවා. මේ NGO එකකින් සල්ලි ඇවිල්ලා මේ විකෘති කරනවා. නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අර ඒ වගේ කෙනෙක් දියුණු වෙනකොට ඒක මෙහා කුඩු බිස්නස් කරනවා ඇති. ගම්බද වුණා බලන්න. එහෙමයි ස්වාමීනි. සමහරලාට මේ හරි මෙහි ගිහිල්ලා එක මේ වල්කමේ ගිහින් වෙන්නේ නැති. කියන්නේ නැද්ද එහෙම? එහෙමයි. නින්දා කරනවා හරියට. ස්වාමීනි ඉරිසියාව දේ හිතා. ඉරිසියාව නෙන්න. පැහැදිලි ඉරිසියාව. එහෙයි. පැහැදිලි ඉරිසියාව. එහෙමයි. ඉතින් මේක තීරුම් ගන්න බැන්න හරි වැඩක්ම නැහැ මේ. එහෙමයි. ඉතින් සමහර දරුවෝ ඉන්න දෙමව්පියන්ට ඊර්ෂ්‍යා කරනවා. දෙමව්පියෝ ඉන්න දරුවන්ට ඊර්ෂ්‍යා කරනවා. සහෝදරයෝ ඉන්න සහෝදරයන්ට ඊර්ෂ්‍යා කරනවා. ඉගෙන ගන්නකොට බලන් ඉන්න බෑ. සහෝදරයන්ගේ දරුවෝ ඉගෙන ගන්නකොට බලන් ඉන්න බෑ. කොඩි වින අනිවින කරනවා. එහෙමයි. උනේ. එහෙමයි ස්වාමීනි. දරුවන්ට කොඩි වෙන කර දෙමව්පියෝ ඉන්නවනේ මේ ලෝකේ. සහෝදරයන්ට කොඩි වෙන සහෝදරයෝ ඉන්නවා මේ ලෝකේ. පැවිද්දන්ට කොඩි වින කරන පැවිද්දෝ බිහි වෙලා ඉන්නවා. ඒකනේ පුදුමද? එහෙමයි ස්වාමීනි. යකඩ මල්ලත් ඉතින් ගුල්ල ගහනවා නම් අනිත් මලු ගැන කවුද කතාද? දැකලා නැද්ද? එහෙමයි ස්වාමීනි. මේ දවස්වල යකඩ මලු වලට කුඩු ගහලා කියලා. එහෙයි. පේන්න කොච්චර තියෙනවද? ඒක තීරු ගන්න යකඩ මල්ලට ඒ ගහලා තියෙන්නේ. ඉතින් අනිත් මලු වලට ගහන එක ගැන කවර කතාවද? මේ නින්දා අවලාද අපවාද මාධ්‍ය සාකච්ඡා මාධ්‍ය සම්දර්ශන වගේ ඒවා. එහෙමයි ස්වාමීනි. ඒ ඔක්කොම තියෙන්නේ කොහොමද මේ ඊර්ෂ්‍යාවට? තමන්ගේ ඊර්ෂ්‍යාව තමන්ට හඳුනා ගන්න බෑ. ඊර්ෂ්‍යාව හිතට ආවට පස්සේ හරියට නිකන් අර මේ කඩු පහරකින් අනිනවා වගේ තියෙන නිකන්. වද්ද දිදී තියන් ඉන්නේ. එහෙමයි. අර ඒක දරා ගන්න බැරුව නම් ඕවර්ලෝඩ් නම් තමයි වචන වලින් පිටපණින්නේ. එහෙමයි. තේරෙනව නේද? වචන වලින් පිටපයින්නවා ඊට පස්සේ. ඔහු ඉතින් මේ අයුරින් රැස් කළ ඒ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය මිදී මරණින් දේවදත්තට විශාල වශයෙන් ප්‍රධාන හේතුවක් නේ ඕක. භාගතුන් වහන්සේ ඊර්ෂ්‍යා කළා. එහෙමයි ස්වාමීනි. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේට ඊර්ෂ්‍යා කරපු අය හිටියේ ඒ කාලේ. මේ ඊර්ෂ්‍යා කරපු සමහර කට්ටිය සාරිපුත්ත මුගලන් මහරහතන් නින්දා කළා.
මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ මේ ලාමක ගති වලින් යුක්තයි කියලා. මැරලා නිරේ ගියා. එහෙමයි ස්වාමීනි. මැරලා නිරේ ගියා. එතන මේ ඊර්ෂ්‍යාව ආවට පස්සේ හරි පුදුමයි. මේ නිന്ദා පහස කියන එක මෝගට නිකම්ම එනවා. ඊර්ෂ්‍යාව ආවට පස්සේ. එහෙමයි. හේයි හිත වේගින් දඟලනවා, තැස කනවා, කෑ ගහනවා. නින්දක් නැහැ, කෑමක් නැහැ, බීමක් නැහැ. සුව පහසුවක් නැහැ. ඊර්ෂ්‍යාව ආවට පස්සේ ඊර්ෂ්‍යාව කියන පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. කය බිඳී මරණින් මතු නිරේ කරා ගෙනියන්න ඊර්ෂ්‍යාව හේතු වෙනවා. ඉතින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනීපතන නිරේ උපදින්නේ නැත්තම් ආයමත් මනුෂ්‍ය ජීවිතයකටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? යම් යම් තැනක උපදිනව නම් කිසිම ආනුභාවයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ආනුභාව ලබන්නේ. ආනුභාව සම්පන්න වෙන්න බෑ. එහෙමයි. ඉතින් ආනුභාව සම්පන්න බව කියන එක ඒ කියන්නේ මේ අල්පේශාක්‍යය කියන එක කියන්නේ. ආනුභාව සම්පන්නයි කියන එක තමයි බලෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. පිනක විපාකයක්. ඒක පිනක විපාකයක්. එහෙමයි ස්වාමීනි. පිනක විපාකයක් ඒක. ඒක ඔය කුල කියන ලස්සන සූත්‍රයක් තියෙනවා. මම ඒක මේ නිතර කාරණේ කියලාම කියන්න හරි ලස්සනයි ඒක. එහෙමයි. එතකොට මේ විනීපාතනම් නිරේ උපදින්න නැත්නම් මනුස්ස ජීවිතේ ආවට පස්සේ යම් යම් තැනක උපදිනවා කිසි ආනුභාවයක් නැති කෙනෙක් වෙනවා. පින්වත් තරුණය ඊර්ෂ්‍යා සහගත සිතින් යුතු කෙනෙක් වේද අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව මානන වන්දනා පූජාවන්ට ඊර්ෂ්‍යා කරයිද ද්වේෂය ඇති කරගනීද ඊර්ෂ්‍යාව බැසගනීද ඔය වැඩපිළිවෙල තමයි ආනුභාව නැතිවීමට හේතු වෙන්නේ. එහෙමයි. ආනුභාවයක් ලැබෙන්නේ. එහෙමයි. පින්වත් තරුණය මේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ඊර්ෂ්‍යා සහගත සිතින් යුතු කෙනෙක් නොවේද? අනුන්ට ලැබෙන ලාභය ඉදිරියේ සාදු කියනවා. අනුන්ට ලැබෙන සත්කාරයට සාදු කියන කෙනෙක්. එහෙමයි. අනුන්ට ලැබෙන ගෞරවය මාන වන්දනා පූජාවන්ට සාදු කියන කෙනෙක්. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ එතකොට එයා. ද්වේෂය ඇති කරගෙන කිපෙන්නේ නැහැ එයා. එහෙමයි. ඊර්ෂ්‍යාව බැඳගන්නේ නැහැ කියන ඔහු ඉතින් මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වූ කර්මය නිසා කය බිඳී මරණින් මතු දිව්‍යයන් අතට ගෙනියන්න එක ප්‍රමාණවත් වෙනවා කියලා. පුදුම දෙයක් මේක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒතකොට මේ දිව්‍යයන් අතරට යන්න ආස කෙනා අපි නමු සල්ලි නැහැ කියලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේ? එහෙමයි ස්වාමීනි. දැන් අපි මේ දවස්චී කතා කරපු සූත්‍ර දේශනාවත් එක්ක කය සංවර කරගන්නවා. දිව්‍යයන් අතරට යන්නේ. වචන දමනය කරගන්නවා තමයි දිව්‍යයන් අතරට යන්නේ. එහෙමයි. දැන් ඊර්ෂ්‍යාව නැති කරගන්නවා. දිව්‍යයන් අතරට යන්නේ. තරහ නැති කරගන්නවා. දිව්‍යයන් අතරට යන්නේ. එහෙමයි. අනිත් අයට හිංසා පීඩා කරන්නේ දිව්‍යයන් අතරට යන්නේ. එහෙමයි. කොච්චර සුන්දරද? ස්වාමීනි මොනතරම් මේ ගුණවත්කමක් Tamanට සල්ලි නැතුව පින් පුරව ගන්න ක්‍රමය. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. සමහර කට්ටිය හිතනවා සල්ලි ඕන පින් කරන්න කියලා. එහෙනම් පැවිද්ද කොහොමද පින් කරන්නේ? එහෙමයි. පැවිද්ද කොහොමද කුසල් වඩන්නේ එහෙමනම්? මේ දැන් සමහර අය සල්ලි වලට කරලා ඊර්ෂ්‍යාකම් කර කර ඉන්නවා. එහෙමයි. සල්ලි වලට පින්කමක් කරනවා. සමහරලාට දුෂ්ට ගස් වැල්ලෙක් එකතු වෙනවා ඒ කට්ටිය. එහෙමයි ස්වාමීනි. එහෙම කට්ටියක් නැද්ද? ඉන්නවා. අර ඒ වගේ අයට බොහෝ chance තියෙනවා පහලට යන්න. එහෙමයි. මොකද මේ මනසින් කරගන්න ඕන මහා කුසල සම්පatti උපද්දන්න නැතුව අර සාමාන්‍ය පින් කළාට කවුද දන්නේ අන්තිම මොහොත තමන්ගේ හිත වෙනස් වෙන තමන්ගේ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් මාන්නේ යට වෙන ප්‍රශ්නයක් තමන්ගේ ඇහැ ගාවට කන ගාවට කිට්ටු කරයිද කවුද දන්නේ? එහෙමයි. ස්වාමීනි මේ හිත පුරා ගලන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කියන අකුසල ධර්මයන් හිත පුරා නෙමෙයි කය පුරත් ගලනවා මේක වෙලාවට. ඒවා යටපත් කරමින් වාසය කරන ජීවිතය අපි නිරන්තරයෙන් පුරුදු පුහුණු කරනවා. අනිවාර්යයෙන්ම අපිට ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න පුළුවන්. දරුවන්ට පවා පුරුදු කරන්න පුළුවන් දෙයක්. ගෙවල් දොරවල් දැක්කහම අනුමෝදන් වෙන්නේ. එහෙමයි. අනික කොච්චර ශෝධ මේගේ පින මේක. එහෙමයි. උත්සාහය. එහෙම නේද? එහෙමයි. කෙනෙක්ගේ දියුණුව දැකලා සාදු කියලා සාදු සිතින් අනුමෝදන් වෙන පුරුදු වීමම ඊර්ෂ්‍යාවේ දුරු වීම. එහෙමයි ස්වාමීනි. මුදිතාව කියලා කියන්නේ ඒකට. අනිත් අයගේ සැපයෙන් සතුටක් ලබන්න පුරුදු වෙනවා.
එහෙමයි ස්වාමීනි. අනිත් අයගේ සැපයෙන් දැන් බලන්න දරුවන්ගේ සැපයෙන් දෙමව්පියන්ට හරි පහසුයිනේ සතුටු වෙන්නේ. තමන්ගේ දරුවෝ කියන හැඟීම මේ ලෝක සියලු සත්වයෝ ගැන නැති කරගත්තොත් එහෙම කොහොමද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. අම්මෝ අනේ මේ මගේ දරුවෙක් නේ මේ මගේ අම්මා නේ සංසාරේ. එහෙම හිතලා කෙනෙකුට පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. ඊර්ෂ්‍යාවේ ආදීනව හිතලත් පුළුවන්. අනේ මේ මගේ සංසාරේ අම්මා කෙනෙක් නේද තාත්තා කෙනෙක් නේද දරුවෙක් නේද? එහෙම හිතලා පුළුවන් ඊර්ෂ්‍යාව දුරු කරගන්න කෙනෙකුට. එහෙමයි. එතකොට මේක වෙන්නේ අර මේ ඊර්ෂ්‍යා ගසක් හම්බුනාම තව වැලක් ඊර්ෂ්‍යායකට සෙට් වෙනවා ඊට පස්සේ. එහෙම නම් තමයි මේක අර මේ ගස්වල උතුරහම හරි අමාරුනේ මේ ගලවලා සුද්ධ කරගන්න. විසම පෝෂණය. අන්න විසම පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ඊර්ෂ්‍යා ගස් ඊර්ෂ්‍යා වැල් එක්ක අපි එකතු වෙන්න හොඳ නැහැ. එහෙමයි. එහෙම නම් තමයි අමාරු වෙටෙන්නේ අපි. එහෙමයි. ඒකට තමයි අර මේ මොනවා හරි බරපතල ප්‍රශ්නයක් අරබුදයක් කරන්න මේ පෙළ ගැහෙනවා එතකොට. එතන මම ඔය අද වර්තමානයේ මහමෙවුනාවට පොදුවේ පිරිස් එකතු වෙන ගතියක් තියෙනවා මේ යහපත වෙනුවෙන් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. යහපත වෙනුවෙන් හදවතින් කැප වෙන පිරිසක්. එදා ඉඳලා ඉන්න පිරිසක් ඉන්නවා. මේකේ කරන හැමදේම විවේචනය කරන්න නිඳා කරන්න අර එකතු වෙනවා. අර ඒ තමයි මං කිව්ව ඉරිසියා ගස්වැල් කියලා. එහෙමයි ස්වාමීනි. තම තමන් ඉතින් මේ රැස් කරගෙන පුංචි කාලයක් ඉතින් මේ තියෙන්නේ අපිටනේ. එහෙමයි. පුංචි කාලයක් මේ අපි අවුරුදු 50කට තියාගෙන ඒකෙන් දැන් ගොඩාක් ඔය තැස කන අයට ඉතින් මම හිතන අවුරුදු 50ක විතර ඉවරයි දැන්. තව 10ක් 15ක් තමයි සී කල්පනාව තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන. පය ගහලා මනුස්ස ලෝකේ. එහෙමයි. ඉතින් මේ මනුස්ස ලෝකේ මම නම් කියන්නේ මේ ඇඳට වැටුනහම පසුතැවෙන්නේ නැති සුන්දර ජීවිතයක් හදා ගන්නවා. හදවතින් සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් ජීවිතයක්. දැන් තරුණ අපිට මේ භික්ෂුන් වහන්සේලා විදියටත් අපිට මේ සමහර චරිත දැක්කහම හරි පිළිකුල් සහගතයි. මේ අපිට නැති අශෝභන සිතිවිලි සමහර මේ භික්ෂුන් වහන්සේලාට ඇති වෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. ඒක මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන එක. දැන් බලන්න අපිට මේ ගුරුවරයෙක්ගේ තියෙන මේ අපේ ගුරුවරයෙක්ගේ තියෙන ගුරුවෝදන් වල තියෙන ආශ්චර්ය බලන්න. දැන් මෙච්චර ගුරු පිරිසක් මෙච්චර විශාල මාධ්‍ය ජාලයක් මෙච්චර පහසුකම් මේ sannivedana තාක්ෂණ මේ ඔක්කොම තියෙද්දි මේ සියලු ප්‍රශ්න ඉදිරියේදී නිහඬව ඉන්න ධර්මයේ සිහි කරමින් ඉන්න ඇසුරක් දෙන්න. එහෙමයි ස්වාමීනි. හරි දුර්ලභ දේවල් මේ දේවල් ලෝකේ. එහෙමයි. හරි දුර්ලභයි. ඒ දේවල් නිന്ദා අපහාස ඉදිරියේ නැගිටින්න නැති චරිත බවට පත් වෙන්න. මේ නිന്ദා අපහාස ඉදිරියේ නැගිටින චරිතයක් වුණොන්නේ මේ වගේ හැප්පිලා වැටෙන්නේ. උරෙන් උර ගැටෙන්න හිතෙන්නේ නැගිටිනකොටනේ අපිට. එහෙමයි. එතකොට ඒකට ලස්සන මේ ඇත්තට මේ දෙව් මිනිස් ලෝකයාගේ සැපය කැමති හිතක් තියෙන්න ඕන හැමතිස්සෙම. එහෙමයි. බලන්න බුදුරජාණන් වහන්සේ ගල් පෙරලා තියෙද්දිත් හරි ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව දක්වන විදිහට දේවදත්තර නේද? එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේ තිබ්බනේ ඒ වෙනකොට මේ දඹදිව තලයේ පුරාම මේ ශ්‍රී නාමය පැතිරලා තිබ්බනේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඕන රජෙක්ගෙන් ප්‍රයෝජන ගන්න තිබ්බනේ දේවදත්තට මේ දඩුවම් පමුණවන්න. මොකුත් නැහැනේ. එහෙමයි. හරි ආශ්චර්යයි ඒවා. ඒක මට හිතා ගන්න බැරි වුණා ඒ සිද්ධිය. එහෙමයි ස්වාමීනි. ශාසනයට කවදාවත් මේ දේවල් ඈඳ ගන්න නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. එහෙම ඈඳ ගන්න ශ්‍රාවකයෝ පොළඹලවත් නෑ අඩු ගන්න. රහතන් වහන්සේලවත් ඒ පොළඹල නෑ ඒවා එතකොට. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනය කියන්නේ මේ වගේ මහා අසිරිමත් තැනක්. මොකද ශාස්ත්‍රුන් වහන්සේ පවා ඉතින් මේ සසරේදී ශාන්තිවාදී ජාතකයේ අත්ත කපද්දි කකුල් කපද්දි තමන්ගේ ශ්‍රී නාමයට රජතුමාට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ ඊර්ෂ්‍යාවෙන් යට වෙලා රජතුමා ශාන්තිවාදී තාපස්තුමාගේ අතපය කකුල් කපන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් සාධාරණව නැගී සිටිනේ. එදා ඒ යොසීම ගෞතම නම් වූ සම්බුදු කෙනෙක් බිහි කරන්නට උපකාර කළා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි පින්වත්නි අපි යන මේ ගමනේ අපිට ඊර්ෂ්‍යාවෙන් යට වෙන මොහොතේම අපිට පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න. එහෙමයි. දේශෙන් යට වෙන මොහොතේම අපිට පුළුවන් නම් දේශ නොකර ඉන්න. එකට එක කරන මොහොතේම අපිට පුළුවන් නම් එකට එක නොකර ඉන්න. නේද? එහෙමයි. නිന്ദා අපහාස කරන දේ ඉදිරියේදීම අපිට පුළුවන් නම් අනිත් පැත්තට නිന്ദා අපහාස නොකර ඉන්න. එහෙමයි. ඒක නම් ආශ්චර්යයි. ඒක ආශ්චර්ය බවක්. එහෙම ගුණයෙන්ම තැනෙන පෞරුෂයක් හදාගන්න වීරිය ඒ ගුණයෙන් තැරෙන පෞරුෂයටයි සම්බුද්ධත්වයේ තියෙන්නේ.
එහෙමයි ස්වාමී. ඒ ගුණයෙන් වැඩුණු උදාර ජීවිතයටයි අරහත්ත්වයේ තියෙන්නේ. ඒ ගුණයෙන් වැඩුණු උදාර ජීවිතයටයි මාර්ගඵල ලැබෙ තියෙන්නේ. එහෙමයි. ඒ ගුණයෙන් වැඩුණු උදාර ජීවිතයකටයි සසර දුක් දුරු කිරීමේ මහා පරම දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ අපි හරිය පරිස්සම් වෙලා අපි මේ ඊර්ෂ්‍යා සහගත සිත gedara දුරේදී පවා වටේ පිටේ ගෙවල් දොරවල් හැදෙනකොට එහෙමයි ස්වාමී. වටේ පිටේ යාන වාහන ගන්නකොට සතුටු වෙන්න පුළුවන් නම් එහෙමයි. සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් නම් අනිත් එක්කෙනාගේ හැකියාවන් දකිනකොට ඒත් අනිත් එක්කෙනාගේ ගුණවත්කම් දකිනකොට නේද? අද ගුණයක් දැක්ක සමහර අය හිතනෝනේ කපටිකම් වෙන්නේ නැති ඔය. එහෙම කියනයි නැද්ද? මම දැකලා තියෙනවානේ. මට පුදුම හිතුණා එහෙම. එහෙමයි ස්වාමීනි. ඒ සමහර අය ගුණවත්කම් දැකලා හිතනවා මේ උන්ගේ කපටිකමද කොහෙද මේ? සෝබනේ ඔය කියන කට්ටිය නැද්ද? එහෙමයි. අනේ මේ උන්ගේ සීලය කියන කට්ටිය නැද්ද? සමහර කෙනෙක් වැරදි කර කර ඉඳලා මේ ටිකක් ගුණවත් ජීවිතයක් හදාගන්න ගත්තා මුන් මෙහෙමයි හිටියේ හරමයි මෙහෙමයි දැන් මෙන්න. ඒ කියන්නේ වැරදි කරපු කෙනෙකුට දවසක් හරි සිල් රකින්න බැරිද කියලා මං අහන්නේ. එහෙමයි. සුදුසු නෑ වගේ ප්‍රකාශ කරන්නේ. එහෙයි ස්වාමීනි. වැරදිච්ච කෙනා දවසක් සිල් රකින්නව නම් කොච්චර දෙයක්ද? එහෙමයි. එහෙම නේද? දැන් මේ ගොඩක් සමාජෙ හිතන් ඉන්න වැරදි කරපු කෙනා ආයේ හොඳ ඒවා කරන්න හොඳ නෑ. එහෙමයි. දවසක්වත් දවසක් හරි හොඳ චරිතයක් චරිතවත් දවසක් ගත කරගත්තොත් එහෙනම් කොච්චර රැකවරණයක්ද ඒ කෙනාට. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ විස්තර කරන කයමිදී මරණින් මතු දෙව්ලොව උපදින්න නැත්නම් මනුලොවට පාවට පස්සේ මොකද වෙන්නේ? මහීෂාක්‍ය වෙනවා කියන්නේ. තරුණයේ ඊර්ෂ්‍යා සහගත සිතින් යුතු කෙනෙක් නොවේද? අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව මාන වන්දනා පූජා වලට ඊර්ෂ්‍යා නොකරයිද? ද්වේෂ ඇති නොකරගනීද? ඊර්ෂ්‍යා නොබදගනීද? ඔය වැඩපිළිවෙල තමයි මහීෂාක්‍ය භව පිණිස හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේද මේ? දෙව් මිනිස් ලෝකයට මේ රහසක් මේක. එහෙමයි ස්වාමීනි. ඒ මහීෂාක්‍ය භව වෙන්න කොච්චර දඟලනවද මේ ලෝකයා? එහෙමයි. ප්‍රතිපදාවට යන්නේ දඟලනෝ විතරයි. ප්‍රතිපදාවක් තියෙනවා මේකට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකදී මේ ඊළඟ තව කාරණාවක් තියෙනවා මේ ඔක්කොම ටික කියලා මම අර සුන්දර මට පුංචි දේශනාවක් වුණා. හරි සුන්දරයි ඒක. එහෙමයි. මේ මහීෂාක්‍ය භව උපදින විදියට, ධනය උපදින විදියට, උසස් කුලයකට යන විදිය හරි ලස්සන ප්‍රතිපදාවක් ඒක. හරිම සුන්දරයි. පොඩි සූත්‍රයක් ඒක. එහෙමයි. පින්වත් තරුණිය මෙහි ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ඔහු දන් දෙන්නේ නැහැ කියනවා. ශ්‍රමණේකට වේවා බ්‍රාහ්මණේකට වේවා ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන ආවාස තෙල් පහන් ආදී පූජා කරගන්නේ නැහැ කියනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වුණු කර්මය නිසා කය බිඳී මරණින් මතු මිරේ යන්න ඒකත් හේතු වෙනවා කියනවා. හරි පුදුමයිනේ. එහෙමයි. තමන් සතු කිසි දෙයක් කාටවත් දෙන්න හිතෙන්නේ නැත්නම් ඒකම නිරේ යන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. ඒ මසුරුකමම. ඒ මස්තුරුකම්ම නිරේට ඇදගෙන යන. අපි හිතන්නේ නැහනේ ඔක. මේ සමහර අය හිතන් ඉන්නෝනේ. හරි ඉතින් අපි කාටවත් වැරද්දක් කරන්නෙත් නැහැ. ඒ නිසා අපි දෙන්න ඕනෙත් නැහැ. එහෙමයි. බලන්න සිතවිලි දින භයානකම්. එහෙමයි ස්වාමීනි. ඊළඟ විස්තර කරනවා මනුලොවට આવොත් මොකද වෙන්නේ? යම් යම් තැනක උපදීද අල්ප භෝග. කොච්චර ධනෙ උපදවන්න ඔහු මහන්සි ගත්තත් ධනෙ උපදින්නේ නැහැ ඔහුට. එහෙමයි. ධනෙ උපදින්නේ. හරි පුදුමයි. එතකොට මේ එහෙනම් මේ භෞතික ධනෙ දීලා නැත්තම් භෞතික ධනයක් උපද්ද ගන්නවා කියන එක ලේසි එකක් නෙමෙයි. එහෙනම් ලෝකෝත්තර ධනෙ දුන්නොත් මොකද වෙන්නේ? ලෝකෝත්තර ධනයත් පහසුවෙන් උපදිනවා. මොකක්ද ලෝකෝත්තර ධනෙ? දෙව් මිනිස් ලෝකයට දෙනවා නම් දෙන ශ්‍රද්ධා ධනෙ. සිත් සතන් වල තිරුවන්ගෙන ප්‍රසාදය උපද්දන්න ඕනේ. එහෙමයි. සිත් සතන් වල වීරිය ඇති කරවන්න ඕන. සිත් සතන් වල ශ්‍රුතය ඇති කරවන්න ඕන. ත්‍යාගය ඇති කරවන්න ඕන. ප්‍රඥාවන්ත බව ඇති කරවන්න ඕන. ධර්ම දාන නිදි කරන්නේ ඒකයි. එහෙමයි. ඒ අමෘත මේ දාණය සසරේදී මොකද වෙන්නේ උට? සසරේදී ඔහුගේ ආර්ය ධනය සිත් සතන් වල ඉපදීම පිණිස අනුග්‍රහය ලබන ආම්පී පින හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ධර්ම දානයක අසිරියක්. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙමයි.
ආර්ය ධනයෙන් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් පිරෙව්වොත් පුරවන්න අනුග්‍රහ කළොත් ඒ ආර්ය ධනෙ උපදීවා කියන අදහසින් තමයි චේතනාවෙන් තමයි කරන්න ඕනේ ඒක. ඒ උදාාර චේතනාවෙන් කරන ධර්ම දානමේ පින සසර පුරා තමන්ගේ සිත් සතන් ශ්‍රද්ධහා ධනයෙන් ඔද වැඩි යන්නට. එහෙමයි. සීල ධනයෙන්, සති ධනයෙන්, නිසෘත ධනයෙන්, ත්‍යාග ධනයෙන්, ප්‍රඥා ධනයෙන් වැඩෙන්නට ධනයෙන් ආඩ්‍ය වෙලා සසර දුක නම් වූ ඒ දුක ෂේ කරගන්නට ඒ ධනය ඔහුට අනුග්‍රහ කරන. එහෙමයි. ඉතින් අපිට මේ ලෞකික ජීවිතයේ මේ සාමාන්‍ය ගැටලු නැති කරන්න ලෞකික ධනය අනුග්‍රහ කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්න කොහොමද අනුග්‍රහ කරන්නේ? ආහාර ධනය. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආර්ය ධනය නැති කරන්නේ කොහොමද? සසර දුකයි නැති කරන්නේ. ඊළඟ විස්තර කරන පින්වත් තරුණි මේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා දන් දෙනවා. ශ්‍රමණේකට වේවා බ්‍රාහ්මණේකට වේවා ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන ආවසන තිල් පහන් ආදී පූජා කරනවා. ඔහොම රැස් කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? කය බිඳී මරණින් මතු දෙවියන් අතරට ගෙනියන්නේ ඒක හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. මනුලොවට આવොත් මොකද වෙන්නේ? මහා භෝග සම්පත් උපතින්ම ලක්ෂරි. එහෙමයි. සමහර කට්ටිය ඉන්නව එහෙම නැහැ. උපතින් දුප්පත් කාලයක් යනකොට පෝසත් වෙනවා. සමහරට කර්ම විපාක දෙන විදිහ. එහෙමයි. එහෙමත් චරිත ඉන්නවනේ නේද? එහෙයි ස්වාමීනි. සමහර අය ඉන්නවා මේ උපතින් දුප්පත් හැබැයි තමයි යම් උත්සාහයක් යොදනකොට මහා ධන සම්පත් උපදින. උත්සාහයක් දෙන්නවා. එහෙමයි. මට හිතෙන එහෙම වෙන්නේ ඇයි කියලා සමහර විට මේ මේ තමන් සංසාරේ දීලා තියෙන්නේ තව කෙනෙක් උත්සාහ කරද්දි නිකන් දීලා නැහැ. එහෙමයි. එහෙමත් තියෙනවනේ. එහෙමයි. ඉල්ලුවොත් දෙනවා. ඉල්ලුවොත් දෙන්නම් කියන තැන තමයි ඉන්නේ. එහෙමයි. බැරි වුණොත් දෙන්නම්. වැටුණොත් දෙන්නම්. එහෙමනේ ගොඩක් කට්ටිය ඉන්නේ. එහෙමයි. බොහෝ අය දෙන ක්‍රමය ඕක තමයි. එක්කෙනෙක් වැටෙනකම් ඉන්නවා. ඊට පස්සේ දෙන්න හිතෙනවා යාට. බැරි ගැහෙනකම් ඉන්නවා. එතකොට දෙනවා. ඉල්ලුවොත් දෙනවා. හිතා හොයා බලබලා දෙනව නේද අපි? එහෙමයි ස්වාමීනි. එයාට ලැබෙන්නෙත් එහෙම තමයි. එහෙයි. ලැබෙන්නෙත් එහෙම තමයි. ඒ දැන් අනිත් අයට නොසිතූ මොහොතේ සිතන මොහොතවල වල උපද්දලා දෙනකොට Tamanට මොකද වෙන්නේ? සිතන මොහොතේ ඉපදිනවා. දින විදියටයි Tamanට ලැබෙන්නේ. එහෙමයි. සමහර අය ඉන්නවා ඉල්ලුවත් ලේසියෙන් දෙන්නේ. දුන්නත් හිතන තරම් සතුට වෙන විදිහට දෙන්නේ. ලැබෙන්නේ එහෙම තමයි. එහෙමයි ස්වාමීනි. මහන්සි වෙනවා හිත සතුට වෙන විදිහට ලැබෙන්නේ නැහැ යාට. කල්පනා කරලා බලන්න මොන චරිතයක් මම වෙනවද කියලා. එහෙමයි ස්වාමීනි. තමන් මේ රැස් කරගන්න කර්ම නම් අම්මෝ මේව හිතද්දි නම් ඇඟ හිරි වැටෙනවා. එහෙයි ස්වාමීනි. ඔව් උදව්පදව්වක් වුණත් එහෙම අපි කාට හරි උදව්වක් කරනකොට ඉල්ලනකම් හිටියොත් එහෙම තමන්ට සංසාරේ ඉල්ලනකම් ඉන්න වෙනවා. ලැබෙන්නේ නැලීසි. එහෙමයි ස්වාමීනි. හිතා දෙනව නේද? ලැබෙනවා. එහෙමයි. කොහෙන් හරි ලැබෙනවා. ඒ දුන්නු කෙනාගෙම ලැබෙන්නේ. කොහෙන් හරි ලැබෙන ගතියක් තියෙනවා. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින කියන එක පින්වත්නි හිතා කරගන්න ඕන. දෙව් මිනිස් ලෝකයාගේ හිත පිනිස සුව පිනිස ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් දෙව් මිනිස් ලෝකයාට සැප සලසනවා කියන එක ඒක හිතා හොයා බල කරන්න පුරුදු වෙනකොට සසරි තමන්ට ලැබෙන්නේ ඒ ක්‍රමයටමයි. එහෙමයි. තමන් මොන වගේද තමන් කල්පනා කරලා බලන්න කොහොමද ලබන්න කැමති කියලා. එහෙයි ස්වාමීනි. මේ ඊළඟට විස්තර කරන පින්වත් තරුණේ මෙහි ඇතම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා හරි දැඩි කියන. අධික මාන්නේ. දණ්ඩ වගේ. රළුපරවල ගස් වගේ. වැඩියුත්තන්ට වඳින්න හිතෙන්නේ නැහැ කියනවනේ. එහෙමයි ස්වාමීනි. ගණන් ගන්නෑ. යාළුවෙක් වගේ ඉන්න කැමති. එහෙම චරිතය ඉන්නවා මේ ලෝකේ. එහෙමයි. දැක හුනස්සින් නැගිටිය යුත්තාට දැක හුනස්සින් නැගිටින්න හිතෙන්නේ නැහැ කියනවා. ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙන්න හිතෙන්නේ නැහැ කියනවා. මාර්ගයේ සැලසිය යුතු කෙනාට මාර්ගයට සලසන්න හිතෙන්නේ නැහැ කියනවා. සත්කාර ලැබිය යුතු කෙනාට සත්කාර කරන්නේ නැහැ කියනවා. ගෞරව ලැබිය යුතු කෙනාට ගෞරව කරන්නේ නැහැ කියනවා. පිදිය යුතු කෙනා පුදන්නේ නැහැ කියනවා. කර්මයක් ඒක. එහෙමයි. ඇස් කරන්නේ කර්මයක්. එහෙමයි. ඒක වෙන්නේ කොමක නිසාද? අධික මාන්න නිසා. සුඛී දේ හදා ගන්නවා සර්. පුදුම දෙයක් ඒක. එහෙමයි.
බලන්න අධික මාන්නේ යට වුණාට පස්සේ මේ ජීවිතේ කාටවත් රෙස්පෙක්ට් නොකර හිටිය වගේ නෙමෙයි ඔන්න බලන්න ඊළඟට වෙන වෙලේ කය බෙදී මරණින් මත ඒකම ඇති කර නිරයන්. එහෙමයි ස්වාමීනි. නිරයන් ඒකම ඇති කියන. මුතුම දෙයක් මේක. ඊට පස්සේ හදිසියෙන් යම් කෙනෙක් මනුස්ස ලෝකෙට එයිද අහෝ නීච කුලේ උපදිනවා. බැඳුම් පිදුම් ලබන්නේ නැති කුලේ. එහෙමයි. නින්දා පහස ලැබමින් ගැරහුම් ලැබමින් මේ අනිත් අයගේ වැඩකාර කුලේ කියලා කියන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. කොහොමද වැඩි? එහෙමයි. කුමද්දී පෙර ජීවිතේ වැඳිය යුත්තාට පිදිය යුත්තාට මේ ගෞරව කළ යුත්තාට ඒ දේවල් නොකිරීම. එහෙමයි. ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි පින්වත්නි මේවා. ලේසි පාසු දෙයක් නෙමෙයි. දැන් අම්බෙක්කාරතුමා පුදුම මහන්සියක් ගත්තනේ මේක නැති කරන්න. බැරි වුණානේ. එහෙමයි. ඒ එතුමාට කර්ම පිළිබඳ විශ්වාසයක් ඇති වුණාද කියන මම දන්නේ නැහැ. මේ නමුත් එතුමාට මේක නැති කරන්න බැරි වුණා. හරි පුදුමයි. එතුමා උගත් කමින් පුදුම ඉහළයි. ඉතින් මේ වැඳිය යුත්තාට පිදිය යුත්තාට ගරු කළ යුතුකාට ඒක කරන්න බැරුණාට පස්සේ එයා පූජා ලබන කෙනෙක් වෙන්නේ නැහැ එතකොට. ගෞරව ලබන කෙනෙක් වෙන්නේ නැහැ. වැඳුම් ලබන කෙනෙක් වෙන්නේ නැහැ. සත්කාර සම්මාන ලබන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. එහෙමයි තියෙන්නේ. පින්වත් තරුණේ මේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා දැඩි නෑ කියනවා. අධික මාන්නේ යුක්ත නෑ කියනවා. වැඳිය යුත්තාට වඳිනවා කියනවා. දැක හුනස්සින් නැගිටිය යුත්තාට දැක හුනස්සින් නැගිටිනවා කියනවා. ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනය දෙනවා කියනවා. මාර්ගයේ ඉඩ සැලසිය යුතු කෙනෙකුට මාර්ගයේ ඉඩ දෙනවා කියනවා. සත්කාර ලැබිය යුතු කෙනාට සත්කාර කරවයි කියනවා. ගෞරව ලැබිය යුතු කෙනාට ගෞරව කරයි කියනවා. බුහුමන් ලැබිය යුතු කෙනාට බුහුමන් කරයි කියනවා. පිදිය යුතු කෙනා පුදල් කියනවා. ඔහු මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වූ කර්මය නිසා මරණින් මත දිව්‍යයන් අතරට ගෙනියන ඕකම ඇති කියනවා. එහෙමයි ස්වාමීනි. දිව්‍යයන් අතරට ගෙන ඕකම ඇති කියනවා. හදිස්සියෙන් මනුලොව ඉපදුනොත් උසස් කුලේ අනිත් අයගෙන් වැඳුම් පිදුම් ලබන කුලේ කුමක් නිසාද? තමන් වැඳිය යුත්තාට වැඳ නිසා. එහෙමයි. පිදිය යුත්තාට පිදූ නිසා. ගෞරව කළ යුත්තාට ගෞරව කළ නිසා. සුළු දෙයක් නෙමෙයි මේක. එහෙමයි. දැන් අපි හිතනෝනේ අපි ඉතින් කවුරුත් එක්ක තරහ නැත්නම් අමනාප නැත්නම් අපි පොඩ්ඩ කාටවත් යටත් වෙන්න කියලා හිතනෝනේ අපි ටික. එහෙමයි ස්වාමීනි. අපි සිල් රකින්නවා නම් අපි ඉතින් අපේ පාඩුවේ ගුණධර්ම පුරුදු කරගෙන අපි මොකද කාටවත් යටත් වෙන්නේ. ඔන්න එහෙම හිතන අයට ෂෝක් බන මේක. එහෙමයි. එහෙම හිතනෝ නේද ගොඩක් අය? එහෙයි ස්වාමීනි. එහෙනම් සමහර අය හන මිටිය වගේ මේ වක් ගැහිච්ච අදහස් තියෙනවා සමහර අයගේ. ඒවට කියන්නේ හන මිටි වක් ගැහිච්ච අදහස්. එහෙමයි. ලීසින් කෙලින් කරන්න බෑ යයි. මෘදු භාවයක් ඇති ඇති නොවේ. වෙන්නේ. එහෙයි ස්වාමීනි. ආන් ඒකයි කියන්නේ හරි පුදුමයි ඉතින්. හිටිය වගේ නෙමෙයි ඉතින් විඳවන්න ගියාට පස්සේනේ. එහෙමයි ස්වාමීනි. පින්වත් තරුණිය මෙහි ඇතැම් ස්ත්‍රියේ පුරුෂයෙක් වේවා ඔන්න ඊළඟ කාරණේ කියනවා ශ්‍රමණේක ළඟට හෝ බ්‍රාහ්මණේක ළඟට හෝ ගිහිල්ලා කුසල් මොනවද කියලා අහන්නේ නැහැ කියනවා. හරි පුදුමයි. එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණේ හොයාගෙන ගිහිල්ලා කුසල් අකුසල් විමසීම. තව කියනවා අකුසල් මොනවද? වැරදි දේ කුමක්ද? නිවැරදි දේ කුමක්ද? සේවනය කළ යුතු දේ මොනවද? සේවනය නොකළ යුතු දේ මොනවාද? මා විසින් කුමක් කළොත් දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත් දීර්ඝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතින්නේ කියලා ওই වගේ වැදගත් කතා බහක් ඇති වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. වැදගත් ගොඩක් අය ගිහිල්ලා තහනේ ඔබ වහන්සේ කෑවද සුවෙන් ඉන්නවද? ඒක ඉඳලා හිටලා හොට කමන්නේ. සාමාන්‍ය මිනිස්සුන් කතාව උච්චරයි. එහෙමයි ස්වාමීනි. ඉතින් මිනිස්සු මේ සාමාන්‍ය මේ යහපත අයහපත පිනපව ඒ වහන්නේ. දන්නෝ වගේ ඉන්නවා. ඔහු මේ අයුරු මේක ඒකත් කර්මයක්. එතකොට බලන්න පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙක් ගාවට යන්න හිත නැමෙන්නේ නැතිකම මොකක් හරි හිතේ තියෙන දෝෂයක්. ඒ කෙනත් එක්ක ධර්මානුකූල කතාවක නිරත වෙන්න හිතෙන්නේ නැතිකම මොකක් හරි ආධ්‍යාත්මයේ තියෙන දෝෂයක්. එහෙමයි. ඔන්න ඒ දෝෂේ හානිය මොකද්ද? කය බිඳී මරණින් මතු නිරේ යන්න මේක හේතු වෙනවා කියලා. එහෙමයි. මනුලොවට આવොත් මෝඩයි. කෙලතුළු කටකාරයි. එහෙමයි. කටවාචාලකම් විතරයි තියෙන්නේ ප්‍රඥාවනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේ දේවල් තේරුම් ගන්න දක්ෂ වෙන්නම්මෝ මේ බුද්ධ ශාසනයක ආශ්චර්යය බුදුරජාණන් වහන්සේ.
පුදුම හිතෙනවා නේද? එහෙමයි ස්වාමීනි. පුදුම හිතෙනවා, බය හිතෙනවා. අම්මෝ මේ අපි නොහිතා මේ කරගන්න දේවල් අපිට නොහිතා කරගන්න විපත්ති. අපිම අපේ විපත්ති අපිම හදාගන්න. අපි වෙනසෙනවා නේද? එහෙමයි ස්වාමීනි. අපිම අපේ පුහු බව නිසා, අහංකාර බව නිසා, මෝඩකම නිසා අනිත් අය ගණන් ගන්න නැතුව ඉඳලා අනිත් කතා බහ කරලා කුසල අකුසල විමසන්න ඕන කෙනත් එක ඒව නොකරගන්න නිසා මේ තියෙන දේක් පොඩි හැටට හරි දෙන්න බැරි වීම නිසා එහෙමයි ස්වාමීනි. ඔච්චර අපේ ජීවිතේ අපි ව්‍යසනයක් අපි කරගන්නවා. ඒ නිසා මේ උදේ හවස අඩු ගානේ මේ කාලේ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා සීකරන ගෙදර ඉඳගෙනවත් පින්වත්ටි බිම දිගෑල්ල වැඳගෙනවත් ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ බිම දිගෑල්ල වැඳත් මදිනේ භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලාට. එහෙමයි. එහෙම නේද? එහෙයි. ඔව්. බෝධියට චෛත්‍ය ගාවට ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුද්ධත්ව සිහි කරගෙන බිම දිගෑල්ල වැඳගෙන හිටියත් මහා සැපයක් පිනක්. පිනක් ඒක. එහෙමයි. සංඝයා හොයාගෙන යනවා කියන්නේ වඳිනවා පුදනවා කියන්නේ මහා පින්. සුගතියට ගෙනියන පින්. මේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා දැන් බලන්න මේ කරපු කිසියම් දෙයකට එක දෙයයි මේ සල්ලි ඕන පින්කමකට තියෙන්නේ. මොකද්ද? දන් දෙන එක විතරයි. එහෙමයි ස්වාමීනි. අනිත් මෙතන කියපු කිසි පින්කමකට සල්ලි ඕනේ නැහැ. එහෙයි. කිසිම ශ්‍රමණයෙක් ළඟට හෝ බ්‍රාහ්මණයෙක් ළඟට හෝ ගිහින් මෙහි මහාන වේ කියන්නේ ස්වාමීනි කුසල් මොනවද අකුසල් මොනවද? වැරදි දේ මොනවද නිවැරදි දේ කුමක්ද? කුමස් සේවනය කළොත්ද බොහෝ කල් අයහපත පිණිස පවතින්නේ? කුමස් සේවනය කළොත්ද බොහෝ කල් යහපත පිණිස පවතින්නේ කියලා ඔහු නිතර නිතර ශ්‍රමණ බ්‍රාහ්මණ හොයාගෙන ගිහිල්ලා අහනවා කියනවා. අහන්න මොකද වෙන්නේ? ඊට අර හිතුමතේ තමන්ගේ පුද්ගලික මතේ කැරකෙන මේ සක්කාය දිට්ඨියෙන් යට වෙච්ච චරිතයක් නෙමෙයි ඒකට. එහෙමයි ස්වාමීනි. අනිත් එක්කෙනාගේ අදහසට ගරු කරන ඒ අදහසත් එක්ක පොඩ මධ්‍යස්ථව කල්පනා කරන උදාර චරිතයක් නිර්මාණය වෙනවා එතකොට. එහෙමයි. ඒ චරිතයේ ස්වභාවය මොකද්ද? දෙවියන් අතරට යනවා කියන්නේ. ඒ මානසික ස්වභාවයම දෙවියන් අතර ගෙනියන අනුග්‍රහ කරනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ සමහර අය ඉන්න කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් අහන්න කැමති නෑ. නේද බෑ? එහෙමයි. තමන්ගේ හිතු මතේ හැම දෙයක්ම මනුලුවට આવොත් මොකද වෙන්නේ? මහා ප්‍රඥාවන්තයි කියන. අහෝ මං කල්පනා කළා අපේ මහා බෝසතාණන් වහන්සේ උපතින්ම මහා ප්‍රඥාවන්ත වෙන්න සසරේ මේ පින කොතරම් දිනු කළාද? එහෙමයි ස්වාමීනි. උපතින්ම ඒ වෙනකොට ඒ සමාජ ක්‍රමයේ තිබිච්ච බලවත් කුලයේ තමයි ශාස්ත්‍රීය. ඒ කුලයේ උපදින කොතරම්නම් සංසාරේ ගරු කළ යුත්තන්ට වැඳිය යුත්තන්ට පිළිය යුත්තන්ට ගරු කළ වන්දනාමාන කළ පුදලා ඇද්ද? එහෙමයි. එච්චර රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවෙන් සපිරිවි අවරාගෙන පිය තබන සෑම පියවරකදීම ඡත්‍ර දරාගෙන මුතුකුඩු දරාගෙන ඉන්න කොතරම්නම් සංසාරේ දීලා ඇද්ද? එහෙමයි. දැක්ක නේද මේ? ඊළඟට අච්චර දුෂ්කර ක්‍රියාවක නිරත වෙලා අච්චර තමන්ගේ මේ පිටපැත්තේ කොන්ද අත ගන්නකොට මේ ඉස්සරහ පැත්ත අහු වෙනවා කියන්නේ. බඩ හරි අත ගන්නකොට මේ ඇටසැකිල්ල අහු වෙනවා කියනවා. එච්චර දුෂ්කර ක්‍රියාවක් කරලත් අල්පාබාධ වෙලා වාසය කරේ සසරේ කොතරම්නම් දෙව් මිනිස් ලෝකයා ගැන අනුකම්පාවෙන් කිසි සතෙකුට හිංසා පීඩා නොකර වාසය කළාද? එහෙමයි ස්වාමීනි. දේවදත්ත ගල් පෙරලද්දී නාලාගිරිය තුන් හරි මේ රාකල බීල මුසපත් වෙලා එද්දි කිසිම බයක් නැතුව තැති ගැනීමක් නැතුව හරි දුනුවායෝ දාලා මරන්න හදද්දි සර්වඥයන් වහන්සේට කිසිම ආකාරයේ බලපෑමක් කරන්න බෑ ජීවිතේට. කොතරම්නම් සසරේ සතුන් නොමරායද? හරි පුදුමයි මේක. එහෙමයි. රන්වන් සිරුරක් දරන්න කොතරම්නම් සසරේ මෛත්‍රියෙන් සිටින්නේ නැද්ද? එහෙමයි. ඊතර තථාගතයන් වහන්සේ මහ බෝසතාණන් තියෙන ප්‍රඥාව ගැන කියද්දි කියන්නේ මේ දෙව් මිනිස් ලෝකයා මික්මවා යන සිසාරා දකින්න මහා ප්‍රඥා, විනිවිද ගන්න ප්‍රඥා, තියුණු ප්‍රඥා, ෂණයෙන් ඇති වෙන ප්‍රඥා. කල්පනා කර කර ඉන්න ඕනේ යමක් ඇහුවට පස්සේ. එහෙමයි ස්වාමීනි. එම්ම ෂණයෙන් වැටෙනවා. පෘතුල ප්‍රඥා කියනවා. එහෙමයි. වේගවත් ප්‍රඥා, ජව ප්‍රඥා කියන තියෙන්නේ. එහෙමයි. එවන් ප්‍රඥාවක තියෙන කෙනෙක් මේ දෙවියන් අතර මරුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ අතර වෙන්න නැත. එහෙමයි ස්වාමීනි. ඊතරම් අසහාය ප්‍රඥාව. ඊතරම් සසරේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හරහා කුසල් අකුසල් යහපත අයහපත පින්න පව
කුමක් සේවනය කළොත්ද හොඳ කුමක් සේවනය කළොත් අයහපත පිට හොයනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. පින්වත් තරුණයෝ ඔය විදිහට අල්පායුෂ ඇති වෙන ප්‍රතිපදාවේ යුක්ත වීම නිසායි අල්පායුෂ ඇති වෙන්නේ. අන්න ප්‍රතිපදාවෙන් එක වෙන්නේ. දීර්ඝායුෂ ඇති වෙන ප්‍රතිපදාවේ යුක්ත වීම නිසායි දීර්ඝායුෂ ලබන්නේ. බොහෝ ආබාධ ඇති වෙන ප්‍රතිපදාවේ යුක්ත වීම නිසායි බොහෝ ආබාධ ලබන්නේ. අල්පාබාධ ලබන ප්‍රතිපදාවෙන් යුක්ත නිසායි අල්පාබාධ බව ලබන්නේ. ඒ වගේම විස්තර කරනවා අල්පේ ශාක්‍ය වන ප්‍රතිපදාවෙන් යුක්ත නිසායි අල්පේ ශාක්‍ය වෙන්නේ. මහේ ශාක්‍ය වන ප්‍රතිපදාවෙන් යුක්ත නිසායි මහේ ශාක්‍ය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි කියනවා ලස්සන වීමේ ප්‍රතිපදාවෙන් නිසායි ලස්සන වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අවලස්සන වෙන ප්‍රතිපදාවෙන් යුක්ත නිසායි අවලස්සන වෙලා උපදින්නේ. ඊළඟට මහා ප්‍රඥාව ලබන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසායි සුබ මහා ප්‍රඥාව ලබන්නේ. දුෂ්ප්‍රඥ වෙන ප්‍රතිපදාවෙන් යුක්ත නිසායි මේ දුෂ්ප්‍රඥ වෙන්නේ. කවුරුවත් නෙමෙයි වග කිවිය යුත්තේ ඒතර මේකට. එහෙමයි ස්වාමීනි. වර්තමානයේ තමන් වාඩි වෙලා ඉන්න තැන් වල ඉඳ හිතන්න තීරුම් ගන්න. එහෙනම් මේ මගේ හැම ප්‍රශ්නයකටම හේතුව තමන්මයි. එහෙමයි. තමන්මයි. අම්මා කරපුවත් තාත්තා කරපුවත් සහෝදරය කරපුවත් ඥාතීන් කරපුවත් නෙමෙයි. ඒ නිසා එහෙම හිතා ඊර්ෂ්‍යාවකම් බැඳගනිමින් වෛර ක්‍රෝධ කරමින් නිନ୍ଦා අපහාස කරමින් ඉන්න එපා. එහෙමයි ස්වාමීනි. මේක තමන්ගේ ප්‍රශ්නේ මේ තමන්ගේ දෝෂය. එහෙමයි. ඊළඟට කියන්නේ මහමෙවුනාවට ඇයි මෙච්චර මිනිස්සු යන්නේ මහමෙවුනාවට ඇච්චර මෙච්චර විහෙර විහාර හදන්න පුළුවන්කම තියෙන්නේ මහමෙවුනාවට ඇයි මෙච්චර මේ සංඝ පිරිසක් ඉන්නේ කියලා හිතා ඉන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒවා තමන් රැස් කරගනිපුවා මේ. තමන් රැස් කරගනිපුවා. එහෙමයි. තමන්ගේ අවංකව තමන්ගේ ශ්‍රමණ ජීවිතවලට තමන්ගේ උපාසක උපාසිකා ජීවිතේ ඇඟිල්ල දික් කරලා බලන්න තමන් අවංකව මොනවද තමන්ගේ ජීවිතේ තමන් කරගත්තේ කියලා. අවංකව කොතරම් තමන් සිල් රැක්කද බලන්න. අවංකව කොතරම් තමන් තෙරුවන් ගුණ සිහි කළාද බලන්න. අවංකව කොතරම් තමන් දෙවි මිනිස් ලෝකයාගේ හිත සුව පිණිස කටයුතු කළාද බලන්න. ඒකත් ලෞකිකව කරපු කටයුත්තක්ද ලෝකෝත්තර සැපේ පිණිස කටයුත්තක්ද බලන්න. එහෙමයි. ඔහොම හිතනකොට බෙදාගෙන යද්දි තේරෙයි එකම එක දෙයයි තේරෙන තියෙන්නේ අහෝ මගේමයි අවාසනාව. මගේමයි අඩුපාඩුව. මගේමයි දුර්වලතාවය. මම රැස් කරගත්තු දේමයි මං අද දායාද කරගෙන ඉන්නේ කියලා හිතන්න විතරයි තියෙන වෙන දෙයක් නන් නෙමෙයි. එහෙමයි. වෙන දෙයක් හිතන්න විදියක් නැහැ. මේ දහම් පරියායට අනුව. එහෙමයි ස්වාමීනි. පින්වත් තරුණයේ සත්‍යය ඉන්නේ කර්මය තමන්ගේ දේ කරගෙනයි. කර්මය දායාද කරගෙනයි. කර්මය උපස්ති ස්ථානය කරගෙනයි. කර්මය ඥාතියක් අන්තිමට බුදුරජාණන් දේශනා කරනවා. කර්මය ඥාතියා කොටගෙනයි කර්මය පිළිසරණ කරගෙනයි යම් ලාමක උසස් ස්වභාවයට සත්‍යයන් බෙදන්නේ සුබ කර්මය විසින් කියලා බුදුරජාණන් දේශනා කළා. මෙහිම කියපු ගමම්ම සුබ ඒ වෙනකන් තෙරුවන් සරණ ගිහින් හිටපු කෙනෙක්. එහෙමයි ස්වාමීනි. බලන්න සුබට පුළුවන් වුණා මේ දහම් පරියාය තමන්ගේ සිත පෙරලන්න තුනුරුවන්ට පැහැදීම. එහෙමයි. සුබ කියනවා පින් ගෞතමයන් වහන්සේ සුන්දරයි ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි මට හිතෙන්නේ මෙහිමයි යටට හරූපයක් උඩට හැරෙව්වා වගේ ස්වාමීනි. එහෙමයි. එච්චර උදාර පැහැදීමක්. එහෙමයි ස්වාමීනි. සැඟවෙච්ච දෙයක් අනේ ස්වාමීනි විවෘත කළා වගේ ආශ්චර්යයි ස්වාමීනි. මම්මුලා කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ ස්වාමීනි. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි. ඔන්න ඔය විදියටයි අනේ ගෞතමයන් වහන්සේ විසින් නොඑක් ශ්‍රී සද්ධර්ම වදාලේ. අනේ මම ගෞතමයන් වහන්සේ සරණ යනවා. සරණ ගියා. එහෙමයි. එහෙනම් මේ සරණේ පිහිටන්න මේ දෙසුම ප්‍රමාණවත් වුණා. එහෙමයි ස්වාමීනි. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංගරුවන සරණ යනවා. අනේ අද පටන් දිවි ඇති තුරාවට එක දවසක් නෙමෙයි සරණ යන්නේ. මොකද කියන්නේ? එහෙමයි. මැරෙනකම්ම මම තෙරුවන් සරණ පිහිටමු ශ්‍රාවකෙක් විතර පිළිගන්න කිව්වා. එච්චර මහා ප්‍රීතියක් සතුටක් සොම්නසක් අවබෝධයක් ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශාසනය ගැන උදාර ප්‍රසාදයක් ඇති වෙන දෙසුමක් බවට පත් වුණා. එහෙමයි. සම්බුදු සසුන අත් නොහරින ශාස්ත්‍රුන් වහන්සේ අත් නොහරින උදාර චරිතයක් බිහි කළ සුන්දර දෙසුමක්. හරි ආශ්චර්යයි.
එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ විදිහට තමයි බුදුරජාණන් මිහිඳු මහරහතන් වහන්සේ මේ දායාදේ තමයි එදා ලංකා ධරණී තලයේ පුරා පතුරවගෙන ගියේ. ඒක තමයි රහස. ලංකා ධරණී තලයේ තෙරුවන් සරණේ දිවිපරදුර තියාගෙන වාසය කරපු රජවරු, සිටුවරු, ඇමතිවරු, සාමාන්‍ය වැසියෝ බිහි වෙන්න හේතුව. වෙන දහම් පරයයක් නෙවෙයි. ඒක මේ සූත්‍ර දේශනා. එහෙමයි ස්වාමීනි. සූත්‍ර දේශනා තුලින් එතකොට මේ දෙවියන් අතර ඉන්නවා තෙරුවන් සරණ ගිහිල්ලා මාර්ගඵලලාභී ශ්‍රාවක සූත්‍ර දේශනා අහලා. මනුෂ්‍ය ප්‍රජාව අතර ඉන්නවා නිකලස් මුනිවරු ඉන්නවා මේ සූත්‍ර දේශනා අහලා. එහෙමයි. තෙරුවන් සරණට දිවි පුදන්න පුළුවන් හිතක් ඇති කරගන්න පුළුවන් නම් අඩු ගානේ මේ. එතන මේ ධර්ම ශ්‍රවණය කිරීමේ මූලික මේ හේතුව මෙන්න මේක. මොකද්ද? තමන්ගේ හිත තෙරුවන් සරණට පහදවන්නට ගන්න උත්සාහයක් මේ තියෙන්නේ. ධර්ම දානෙ දෙන පිරිසට තමයි මේ පින. එහෙමයි ස්වාමීනි. ඇයි මේ දෙව් මිනිස් ලෝකයා මේ ධර්ම ශ්‍රවණය කර කර ශාස්ත්‍රුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට පහදිනව නම් දීපු දාගෙන මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා අදිෂ්ඨාන කරගන්නව නම් ඒ පින කාටද ගලන්නේ? ධර්ම දානෙ දෙන පිරිසට. එහෙමයි. ඉතින් උදාාර ශාස්ත්‍රූත්වයක පහදවන්නට ගත්තු මේ මහන්සිය ඊ රැස්තුන උදාාර පින සසර පුරා මොකද වෙන්නේ? Tamanට උදාාර ගුණයන් තුල පිහිටන්න ඒ පින තමයි පිටිපස්සෙන් ඇවිල්ලා අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඒ පිනයි අනුග්‍රහ කරන්නේ. එහෙමයි. හරි පුදුමයි මේක. ඒ සුබ කොහොමද ඉස්සර හිටියේ? ඒ සුබට එතකොට බලන්න මේ පින පෑදිච්ච විදිහ. තමන්ගේ තාත්තගේ ප්‍රශ්නේ තමන්ගේ ආපු හිතට ආපු ප්‍රශ්න ටික තාත්තගේ ඇති වෙච්ච ප්‍රශ්න ටිකත් එක්ක ගාන්ට ගැලපිලා ගියා භාග්‍යතුන් වහන්සේ ගාවට ගෙන්නන්න. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය සිටු පුතෙක් මේ. නමුත් බලන්න දැන් අජාසත් කුමාරයාට මෙතන සෝතාපන්න වෙන්න ඕන පින දරාගෙන ආපු කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහින පින වීලාශ්‍රී මුණ ගැහින පින වළක්වලා තිබ්බා. එහෙමයි. කොහොමද වැඩි? එහෙමයි ස්වාමීනි. මේක පුදුම දෙයක් මේක. එහෙනම් පරි ආශ්චර්යයි පින විසින් අපිව තිරුවන් ගාවට කැඳගෙන යන ගතියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. ඒකට මේ තිරුවන් තුල පිහිටවන, තිරුවන් ඔස්සේ කැඳගෙන යන, තිරුවන් සරණේ පිහිටවන, තිරුවන් සරණ අපේ ජීවිත තුල ආරක්ෂා කරන්න එහෙනම් මේ පින කියන එක අපිට කොච්චර අනුග්‍රහ කරනවද? නොපිනී ඉඳගෙන අනුග්‍රහ කරන කෙනා. එහෙමයි. ඒ නිසා මේ පින්වත් සිල් දනාට සසර පුරාවටම තමන්ගේ ජීවිතේ සැබෑ පිළිසරණේ පිහිටා සිටින්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප හැමදෙනාගේ ජීවිත සුවපත් කරවන භාග්‍යවතුන් වහන්සේ වදාළ නිශ්චිත නිර්මල ශ්‍රී සද්ධර්මය අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වුණ මොහොත අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුද්ධසිතක අස්සිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ යක්කල බටගුල්ලේ අංක 3 B නිවසේ පදිංචි පින්වත් විද්‍යාකාන්ති පට්ටිවිදාන පින්වත් මහත්මිය හෂිනී දියණිය චමත් පුතණුවන් සහ කඳාන හල්පේ මාවත අංක 44 10 නිවසේ පදිංචි රංජරී පන්නල මහත්මිය විසින් තමයි අද දවසේ මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සග්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා.
දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මීට වසර 9කට පෙර මිය පරලෝකීය එස්.එල්. කපිල ජයන්ත මහත්මයාට මීට වසර 10කට පෙර මිය පරලෝකීය එල්.ඩී. ක්ලිමන්ට් මොඩස්ටස් මහත්මයාට මීට මාස 3-8කට පෙර මිය පරලෝකීය යමුනා පට්ටිවිදාන සොහොයුරියට මීට මාස 3කට පෙර මිය පරලෝකීය චම්පා ගණේපුල ඥාති සොහොයුරියට මිය පරලෝකීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ රැස්තුණු උදාර පින ඒ යක්කල අංක 3B නිවසේ පදිංචි පින්වත් විද්‍යාකාන්ති පට්ටිවිදාන පින්බර මාතාවට හෂනී දියණිය චමත් පුතණුවන්ටත් ඒ වගේම අංක 4410 නිවසේ පදිංචි රංජනී පන්නල පින්බර මාතාව ඇතුළු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසර 100ක් ආයු වළඳමින් සිටින තිලීනා නිශ්ශංක පින්බර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන යක්කල බටගොල්ලේ අංක 3B නිවසේ පදිංචි පින්වත් විද්‍යාකාන්ති පට්ටිවිදාන මහත්මිය, හෂිනි දියණිය, චමත් පුතුණුවන් සහ කඳාන හල්පේ මාවත අංක 44න් 10 නිවසේ පදිංචි රංජනී පන්නල මහත්මිය යන ඒ පින්වන්ත හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් දිවි තිබෙනතුරු ජීවිතය සුවපත් කරන භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට සවන් දෙන්න ඇතනම් කියා ඔබේ හදවත සාක්ෂි සපයනවා මේ මොහොතේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ධර්මයට දිවි පුදන්නට ජාතිය වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.